Right. Masala wine. Can you see the screen now? Screen पे ना Yes, sir. Yes, sir. Yes, sir. Masala wine. It's from Italy. It's a dark sweet wine from Masala in Sicily. Sicily කියන්නේ island එකක්. දූපතක්. අනේ දූපතෙන් එන wine එක තමයි Masala wine. Right. Now, next part, we have to know that condition affecting the quality of wine. ඒ කියන්නේ wine එකක් produce කරද්දී මොනවද effect වෙන conditions. සාධක මොනවද හොඳ wine එකක් හදාගන්න අපිට බලපාන. Number 1 factor is grape. Grape. Then soil. Soil කියන්නේ පස්. Climate. දේශගුණය. Viticulture. Viticulture mean production method. Wine production method. Production method එක වෙනස් වෙන්න පුළුවන්. වයින් හදන පළාතෙන් පළාතට රටින් රටට. නමුත් අපි ගත්තොත් අපි ප්‍රධාන රට විදිහට ප්‍රංශය ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ මම කතා කරා ගොඩක් regions තියෙනවා කියලා. මේ regions වල viticulture කියන production method එක region එකට වෙනස් වෙන්න පුළුවන්. Yes. Vinification mean how you maintain the wine tree. ඒ කියන්නේ wine ගස කොහොමද ඔයගොල්ලෝ කප්පාදු කරලා මේකේ ඵලදාව ලබා ගන්න කොහොමද මේක සාර්ථකව කරන්න කියන එක තමයි අපි කියන්නේ vinification කියලා. luck of the year. ඒ කියන්නේ අවුරුද්දේ තියෙන වාසනාව බොහෝදුරට බලපාන්න පුළුවන්. මොකද හේතුව සමහරට අවුරුද්දේ මුල කාලේ හොඳ තිබුණා ඊට පස්සේ වැස්ස ලැබෙන්න පුළුවන් වැඩිපුර. ඒතර ප්‍රශ්නයක් එනවා. නමුත් මේ දේවල් හැමදේම හොඳට තියෙන අවුරුද්දක් අපි කියනවා වාසනාවන්ත අවුරුද්දක්. නැත්නම් අපි අරගත්ත වින්ටේජ් එකක් විදිහට එන්නේ මෙන්න මේ luck of the year එක තිබුණා. අර මෙතන පොඩි මිස්ටේක් එකක් වුණා. මේ දෙක මාරු වෙන්න ඕන. Viticulture කියලා කියන්නේ ගස් කප්පාදු කරන එක. Vinification කියලා කියන්නේ production method එක. Right, grape. The number 1 factor affecting the quality of wine, the quality of the grape. Grape can be a red grape or white grape. නමුත් මේ grape එකේ quality ගොඩම බලපාන wine එකේ taste එක හරියටම ලබා ගන්න. Second factor is soil. Affected by both the fertility of the soil and the mineral content. Affected by both the fertility of the soil and the mineral content. කියන්නේ මේ wine tree එක අපි තියෙන පොළවේ බොහෝ දුරට මේ පොහොර වර්ග භාවිතා කරන්නේ. මොකද පොහොර භාවිතා කරන්නේ නැත්තේ ඒතර අර පොහොර වල තියෙන රසායනික ද්‍රව්‍ය අර මුල දිගේ වයින් ගහට ඇවිල්ලා ඒකේ ග්‍රේප් වල ටේස්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒතර බොහෝ දුරට පොහොර වර්ග, ඒ කියන්නේ කෘත්‍රිම පොහොර මේවා අපි පාවිච්චි කරන්නේ නැහැ මේ වයින් නිෂ්පාදනය කරද්දී. වයින් ගහ හදද්දී බොහෝ දුරට ස්වභාවික පස තමයි භාවිතා කරන්නේ. ස්වභාවික පසේ තියෙන මිනරල්ස්. ඒ සංයුතිය තමයි අර ග්‍රේප් එකේ ටේස්ට් එක වැඩි වෙන්න බලපාන සාධකය. ඒක තමයි මේ කියන්නේ unfertile and chalky rock soil is most preferable. Unfertile and chalky rock soil is most preferable. කියන්නේ පොහොර දාන්න නැතුව ස්වභාවිකවම අපි අර කොම්පෝස්ට් විදිහට හදලා ගන්න පස සහ chalky rock soil කියලා කියන්නේ හුණු ගල් සහිත පස. හුණු ගල් සහිත පස තමයි ගොඩක්ම වයින් ප්‍රොඩක්ෂන් එකට සාර්ථකවම කරන්න පුළුවන් පස. මොකද හේතුව වයින් ගහක මුල වයින් ට්‍රේ එකේ මුල අඩි 15ක් අඩි 20ක් විතර යටට යන්න පුළුවන් සමහරකට අඩි 10ක් 15ක් 20ක්. ඒතර මේ යන ගමනේදී මේ පස ගොඩක් තද නම් මේ මුල් වලට යටට යන්න අමාරුයි. අන්න ඒකින්ද වයින් හැදෙන අපි
අපි ගත්තොත් හැම රටකම වගේ තියෙන පස මේ හුණුගල් සහිත පසක තමයි වයින් ගස ලේසින්ම මේ අපිට සාර්ථකව කරන්න පුළුවන්. මොකද හේතුව මේක අඩි ගානක් පල්ලෙහාට යනකොට පොළවේ අර පසේ තියෙන මිනරල්ස් ඒ කියන්නේ සංයුතිය හැමදේම මේ මුල් වලට උරා ගන්නවා. මේ උරා ගන්න සංයුතිය තියෙන සේරම සාධක ඒ තියෙන රසයන් හැමදේම ලැබෙන්නේ අවසාන ප්‍රතිඵලය තමයි මේ ග්‍රේප් එක. අනේ ග්‍රේප් එකේ ටෙස්ට් එකට බලපාන ප්‍රධානම දෙයක් තමයි මේ සොයිල් එක කියලා කියන්නේ. සොයිල් එක ගොඩක් වෙලාවට අපි මේකට ස්වභාවික පොහොර තමයි පාවිච්චි කරන්නේ. කෘත්‍රිම පොහොර පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ හේතුව මේ හැම සාධකයක්ම අවසාන ප්‍රතිඵලය වෙන ග්‍රේප් එකේ ටෙස්ට් එකට බලපාන්න පුළුවන්. ග්‍රේප් එකේ ටෙස්ට් එක බලපානවා වයින් එකේ ටෙස්ට් එකට. Climate. Climate, the correct weather condition is very important. For example, sufficient sun to ripe the wine grape. Moderate winters, sufficiently cool to rest the wine. අපි ගත්තොත් අවුරුද්දේ දැන් සමයක තියෙනවා autumn winter අපි එහෙම ගත්තොත් එහෙම මේ යම්සි කාල පරිච්ඡේදයන් තියෙනවා අවුරුද්දේ. දැන් weather condition එක අපි හිතමු දැන් වයින් එක harvest කරන කාලේ එහෙම ඉර එළිය වැඩි වුණොත් එහෙම. නැත්නම් මේ grapes harvest කරන කාලේ ඉර එළිය වැඩි වුණොත් මොකද වෙන්නේ? මේකේ ඉර එළිය වැඩි වෙනවා කියන්නේ grape එක ඉක්මනට ඉදෙන්න ගන්නවා. ඉදෙන්න ගන්නවා කියන්නේ මේකේ sugar content එක වැඩි වෙනවා. sugar ප්‍රමාණය වැඩි වෙනවා. sugar ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ alcohol percentage එක අපිට control කරන්න බෑ වයින් එකේ taste එක වෙනස් වෙන්න පුළුවන්. ඒතර අපි හිතමු මේක grape එකට වැඩිපුර වැස්ස ලැබුණොත් එහෙම ඒතර මේ grape එක ඉදෙන්නේ නැහැ හරියට. එතකොට මේකේ හරි ප්‍රතිඵලය අපිට ලබා ගන්න බැරි වෙනවා. අන්න ඒකින්ද මේ climate එක කියන ගොඩක් වැදගත්. ඒ අවශ්‍ය කාලෙදී අවශ්‍ය මාසවලදී අවශ්‍ය විදිහට කාලගුණය ලැබෙන්න ඕන. අපි අර කලින් කතා කරා වගේ මේ කාලගුණය හරියටම ලැබුණොත් තමයි අපිට අර වින්ටේජ් එකක් කියන එක අවසානයේදී ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද හැම අවුරුද්දම වින්ටේජ් එක නොවෙන්නේත් ඔය හේතුවෙන් හින්දා. මොකද සමහර කාලට වැස්ස වැඩි වෙනවා, සමහර වෙලට සීතල වැඩි වෙනවා. මේ ගැටලු වෙනවා. ගොඩක් මේ රටවල් අපි සමකයේ ගත්තොත් දැන් අපි ඉන්නේ සමකයේ. නමුත් මේ රටවල් ගොඩක් සමකයෙන් උඩ තියෙන්නේ. සමකයෙන් උඩට යන්න මොකද වෙන්නේ? උඩටම යනකොට ගොඩක්ම cold climate එකක් තියෙනවා. climate එක ගොඩක්ම සීතලයි. එතන මේගොල්ලෝ ඒගොල්ලන්ට ඉරෙලිය ලැබෙනවා සාමාන්‍යයෙන් ඉරෙලිය ලැබෙන කාලේ දවසේ වැඩි වෙලාවක්. එතකොට මේගොල්ලෝ ගොඩක් මේ වයින් ගස් වගා කරන්නේ ස්ලෝප් එකට. අපි අර ඔයගොල්ලෝ දැකලා තියෙන හෙල්මලු ක්‍රමයේ තියෙන ඔය වී වගා කරන්නේ. ස්ලෝප් එකට. ස්ලෝප් එක කියන්නේ කන්ද උඩ ඉඳන් පල්ලෙහාට අර ඒ විදිහට තමයි වයින් එක හදන්නේ. ගස් හදන්නේ. මොකද හේතුව දවසේ වැඩි කාලයක් එතකොට මේගොල්ලන්ට ඉරෙලිය ඒ ගසට ලබා ගන්න පුළුවන් හින්දා. Viticulture means the cultivation of wine will affect the harvest. The process of planting grapevines. This process of planting grapevines. ඒ කියන්නේ ගස් කප්පාදු කිරීම, ගස් වලට සාත්තු කිරීම, උතර ඒ දේවල් තමයි මේ අපි කියන්නේ viticulture කියලා. Viticulture. Cultivation of wine. Soil should be chalky and unfertile. Moderate climate will help to increase the sugar level. The root of the grape vine, the tree, should go deep. මම මේ කලින් කතා කරා මේ ගොඩක් ගැඹුරට යනවා. එතෙන්දී අර chalky rock soil එක කියන්නේ හුණුගල් සහිත පස ගොඩක් වැදගත් වෙනවා මේකට අවශ්‍ය වෙන පෝෂණය ලබා ගන්න. The variety of grape grown should be able to withstand the soil and the weather of that particular area. කතා කරා පළාතෙන් පළාතට වයින් වල තියෙන ටේස්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ පළාතට ආවෙනික ලක්ෂණ මේ පස්සේ තියෙන ආවෙනික ලක්ෂණ සහ දේශගුණය හැමදේම බලපානවා මේ වයින් ප්‍රොඩක්ෂන් එකේ. Vinification means the making of the wine production method varies from district to district. Accounts for variety of wine. The production methods vary from district to district. කියන්නේ wine production කරන විදිය පළාතින් පළාතට වෙනස් වෙනවා. ඒතර මේකේ variation එකක් ඇති වෙන්නේ මේ vinification process එක බලපාන vinification කියලා කියන්නේ wine production method එක. Luck of the year.
අවුරුද්ද තියෙන වාසනා ගුණය අපි කියන අවුරුද්දම වාසනාවන්ත නම් අවුරුද්දම හොඳ නම් අපි ඒ අවුරුද්ද සලකනවා වින්ටේජ් එකක් විදිහට. වින්ටේජ් අවුරුද්ද. ඔයගොල්ලෝ වයින් බොටල්ස් වල අරන් බලන්න සමහර වයින්ස් වල විතරයි මේ වින්ටේජ් කියලා ලේබල් එකේ සඳහන් වෙන්නේ. වින්ටේජ් කියලා හැම ලේබල් එකකම සඳහන් කරන්න බෑ. මොකද හේතුව ඒගොල්ලන්ගේ නීතිය අනුව වින්ටේජ් එකක් වෙන්නේ අවුරුදු කියන්නේ හැම අවුරුද්දම වින්ටේජ් එකක් වෙන්නේ නැහැ. ඒතර මේ වයින් බෝතල් වල වින්ටේජ් වයින් කියලා ගහලා තියෙනවා. ඒතර වින්ටේජ් වයින් එක සාමාන්‍ය මිල ගණන් අනිත් වයින් වලට වඩා මිල ගණන් වැඩි. Unpredictable weather, winter rainfall, long dry summers can affect the quality and quantity of the wine. But under the right condition, a vintage year can result. It's called luck of the year. Try look at this picture. The wine growing place, the wine tree is growing. Bagakan තැනට අපි කියනවා vineyard. It's called vineyard. එතන vineyards. Vineyards කියන වයින් හැදෙන තැන. Right, then look at the grape. Grape එක අපිට ගත්තත් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. Can divide into different parts, right? First one, skin. It's also called pigments. Pigments. From the pigments, wine gets its color. The inner surface of the skin. ඒ කියන්නේ wine වල පැහැ ලැබෙන්නේ මෙන්න මේ skin එකෙන්. I'll give example. දැන් අපි ගත්තත් white wine හදන්න පුළුවන් red grapes භාවිතා කරලා පුළුවන් white grapes භාවිතා කරලා පුළුවන්. ඒ කියන්නේ white wine හදන්න අපිට ගන්න පුළුවන් රතු පාට grapes ගන්නත් පුළුවන් සුදු පාට grapes ගන්නත් පුළුවන්. මොකද හේතුව ඒකට මේකදී අපි ගන්නෙ wine juice එක විතරයි. ඒ කියන්නේ grapes press කරලා ගන්න juice එක විතරයි white wine හදන්න ගන්නෙ. skin එක contact වෙන්නේ නැහැ. දැන් red grapes වල skin එක contact වුණොත් නේ මේක රතු පාට වෙන්නේ. ඒකින්ද අපිට white wine හදන්න red grapes and white grapes both අපිට use කරන්න පුළුවන්. හැබැයි red wine එක හදන්න අපි use කරන්නේ red grapes විතරයි. මොකද හේතුව red wine එක හදන්න ඒකේ කලර් එක ගන්න අවශ්‍යයි. ඒතර white grapes අරන් අපිට කලර් එක ගන්න බෑ. ඒතර අපි ගන්න red grape එක press කරාට පස්සේ තමයි red කලර් එක ලැබෙන්නේ. අන්න ඒතර එක තමයි අපි හදන්නේ red wine එක. Bloom. Bloom means outer layer of outer part of the skin. And then you can find out that the whitish powder found on the outside surface grape which contains wild yeast. කිව්වා natural yeast තමයි මේකේ wine production එකේදී alcohol produce වෙන්නේ කියලා මේ grape ගෙඩියේ එළියේ තියෙනවා whitish powder එකක්. මේ powder එකක් වගේ තියෙනවා. අපේ powder එක කියනවා wild yeast කියලා. මේ එළියේ තියෙන powder එක yeast වර්ගයක්. that we call wild yeast. Pips or seeds. මේක grape එක crush කරද්දී අපි මේ seeds crush කරන්නේ නැහැ. ගොඩාම crush වුණොත් wine එක bitter flavor වෙන හින්දා මේ seeds crush නොවෙන්න තමයි wine එක grape එක press කරන්නේ. මොකද හේතුව ඒකට මේකේ bitter taste එකක් තියෙන හින්දා මේ seeds වල. Pulp. It's also called flesh. Contains sugar, fruit acids, water and wine yeast. Now here you can find out the second type of yeast. Outer layer wine grape ගෙඩි එළියේ තියෙනවා wild yeast එක. inner side flesh එකේ නැත්නම් මේ flesh එකේ grape flesh එකේ තියෙනවා second yeast එක wine yeast. Then that wild yeast and wine yeast තමයි අපි use කරන්නේ yeast එක විදියට wine production එකේදී alcohol produce කරන්න. grape එකේ තියෙන sugar and also yeast. outer layer අමතරව yeast add කරන්න නැද්ද උකට? අමතරව yeast add කරනවා commercial productions වලදී අපිට ඉක්මනටම production එක ගන්නවා. හැබැයි traditional methods වලදී අමතර yeast add කරන්නේ නැහැ. ඒකෙන්ම ferment වෙන්න තමයි මේ yeast එක භාවිතා කරන්නේ. හැබැයි අමතර yeast එකත් අපි add කරන්නේ artificial yeast එකක් නෙවෙයි.
ඒ ඊස්ට් එකත් මේ වයින් ග්‍රේප් එකේම ගත්ත natural yeast එක තමයි අපි production එකේදී add කරන්නේ. පැහැදිලිද? ඔව් සර්. Right, can you remember what are the two kinds of yeast? Wild yeast Wild and wine yeast and wine yeast. Yes, wild yeast and wine yeast. Next one, tannin is found in the skin. It imparts bitter aftertaste. සාමාන්‍යයෙන් වයින් එකක් ටේස්ට් කරද්දී මේ tannin කියන ෆ්ලේවර් එක වයින් එකේ තියෙනවා. අපෝ ඔයගොල්ලෝ වයින් එක ටේස්ට් කරනවා නම් tannin කියලා පොඩි අර නිකන් අපි කියන්නේ කහට රස වගේ වයින් එක බිව්වම කටේ රැඳෙන රසයක් තියෙනවා. අපි ඒ රසයට කියන්නේ tannin කියලා. මේ tannin එක ඉන්නේ grape skin එකේ. grape skin එක ටච් වෙන, ඒ කියන්නේ මේ grape skin එක කොච්චර වෙලාවක් මේ juice එකේ වයින් අපි හදන grape juice එකේ තියනවද තියෙන කාලය අනුව මේ tannin flavor එක වෙනස් වෙනවා. ඒතර සමහර වයින් වල tannin flavor එක වැඩි, සමහර වයින් වල tannin flavor එක අඩු, ඒක වෙනස් වෙන්න පුළුවන්. මේකට අපි කියන්නේ bitter after taste. ඒ කියන්නේ වයින් එක බිව්වට පස්සේ ලැබෙන අර bitter after taste එක තමයි මේ tannin කියලා කියන්නේ. මේක tannin එක එන්නේ grape skin එකේ. Right, once I send you the presentation, you can draw this one. මේ කැන ගන්න ඔයගොල්ලෝ notebook එකේ නම් කරගන්න. ඒ වගේම මෙතන එළියේ note tag දාගන්න grape එක එළියේ තියෙන yeast එක තමයි what is this? wild yeast. Wild yeast. Wild yeast. Inside the grape, wine yeast. Wine Wine yeast. yeast. This one is stock. මේක අපි production එකේ දායින් කරනවා මේ නටු. Then pulp, seeds and skin. Wine, sorry, grapes you can pick it in hand picked. You can අතින් කඩා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක පේනවද ඔයගලන්ට? ඔව් සර්. Yes, sir. වීඩියෝ එක පේනවද? ඔව් සර්. Oh, sir. Yes, sir. ඔව් සර්. Right, I think you can understand there are two methods of picking grapes, hand pick and machine. Machine. Right, next process is once you pick the grapes, you have to sort it. Sort it කියන්නේ මේක වෙන් කර ගන්න ඕන. grapes වර්ග වෙන් කර ගන්න ඕන. grapes වර්ග කියන්නේ මේකේ තියෙන සමහරට ඒ ප්‍රමාණය අපිට production එකට අවශ්‍ය නොවන grapes වර්ග තියෙනවා ඒ වයින් කරලා මේ විදිහට hand sorted කරලා traditional methods වලදී නැත්නම් machine වලින් කරන්න පුළුවන් මේක. ඊට පස්සේ මේක මේ විදිහට press කරන්න ඕන. grape එක press කරන්න ඕන. press කරාම තමයි මේකෙන් grape juice එක අපිට එළියට ගන්න පුළුවන් එක. මේ pressing method එක වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ පාවිච්චි කරන විවිධ ක්‍රමයන් අනුව. Pips. Pips means seeds. Must not be crushed. Otherwise, the wine will have an unpleasant taste.
මේ ටෙක්නික් එක තමයි මේක ප්‍රෙස් කරද්දී අර වයින් ග්‍රේප් එකේ තියෙන ඇට නැත්නම් අපි කියන පිප්ස් සීඩ්ස් ක්‍රෂ් නොවෙන්න මේක කරන්න ඕන. ඒ මොනක් වෙන්නේ මේක අන්ප්ලසන්ට් ටේස්ට් එකක් ලැබෙනවා. ඊට පස්සේ මේ fresh juice runs off into vats. Vats mean this large containers. ලබා ගන්න ප්‍රෙස් කරලා ලබා ගන්න juice එක ඊට පස්සේ ලබා ගන්නවා මේ large containers වලට. Mostly these vats are lined with glass or stainless steel to ensure no contamination. ඊට පස්සේ මේක ගොඩාක් වෙලාවට මෙන්න මේ වගේ large stainless steel containers වලට මේ wine එක නැත්තම් මේ අපි මේ juice එකට දැන් කියනවා නම් කරනවා එක must කියලා. දැන් අපි මේකට grape juice කියන්නේ මේකට අපි කියන්නේ must MUST. මෙන්න මේ must එක තමයි alcohol බවට convert වෙන්නේ නම් කිසි කාලයක් ඇතුළත. For white wine, the must is consist of juice of white grape and red grapes. මම කලින් කිව්වා එක white wine හදන්න අපිට use කරන්න පුළුවන් white grapes එකත් use කරන්න පුළුවන් red grapes එකත් use කරන්න පුළුවන්. ඒකට හේතුව පැහැදිලිද ඔයගලන්ට? yes මොකද හේතුව අපි මේකෙදි මේ skin එක ඉන්නෙක් ගන්න. skin එක ගන්න. මොකද skin එක ගත්තොත් නේ කලර් එකෙන්නේ. අපි ගන්න මේකේ අර juice එක විතරයි grape juice එක විතරයි ගන්න. Which is pressed. Red color pigments are not extracted into the must. I'm clear with this one. Red color pigments are not extracted into the must. Pigments mean that skin. Skin එක අපි extract කරන්නේ. කියන්නේ මේකට මේකේදී මේ කලර් එක ලබා ගන්න. ඒතර අපිට මේ grape juice එක විතර කරන් white wine එකට ඒක ලබා ගන්න පුළුවන්. Now look at this slide. Number 1, yes, you can use the grapes. Number 2, need to transport. Number 3, sorting. Sort karla it has to make a crush karna. Number 4 is a fermentation process. Number 5 is a pressing. Press karna. Now we can take the juice. Okay, juice එකේ නම මතකද දැන්? Must. Very good. Must. Then go through a filtration process. Then we will age in the oak barrel. Oak barrel අපි කියන්නේ සාමාන්‍ය traditional method එක oak barrel පාවිච්චි කරන්නේ. මොකද හේතුව oak barrels වලදී oak barrel එක දැම්මට පස්සේ අර wine එකේ තියෙන taste එක ඒ oak ලීයේ තියෙන සුවඳත් එක්ක wine එකේ taste එක අපිට හොඳ විදිහට ලබා ගන්න පුළුවන්. ගොඩක් ඔය අපි කතා කරන new world wine වල මේ method එක පාවිච්චි කරන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ wine එක cheap wine එක අඩු මුදලකට ලබා දෙන්නේ අපිට. මොකද මේ oak barrels වල දාලා මේ mature කරලා දෙන්න ගියොත් එහෙම ලොකු මුදලක් යනවා. ඒකට හේතුව තමයි මේ oak barrel එකක් වැඩිපුර කාලයක් අවුරුදු 3කට වඩා පාවිච්චි කරන්න බෑ. අයින් කරලා අලුතෙන් oak barrel එකක් ආපහු එකලයි ප්‍රසිද්ධ මේ sorry ඒ කියන්නේ යම්කිසි කාලයක් තියෙනවා මේක පාවිච්චි කරන. ඊට පස්සේ මේක අයින් කරන්න ඕන. ඒක අවුරුදු 3 වෙන්න පුළුවන්, අවුරුදු 10, 15, 20 වෙන්න පුළුවන්. ඒක depend වෙනවා ඒගොල්ලෝ use කරන ක්‍රමයක් තමයි. ඒතර මේ new world wine වල අපි කිව්වේ oak barrels බොහෝදුරට පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ stainless steel tank තමයි age කරන්නේ. ඒතර ඒගොල්ලන්ට ඒ wine එක අඩු මුදලට ලබා දෙන්න පුළුවන්. නමුත් මේ oak barrels වල age කරන traditional wines වල අපි taste කරොත් එහෙම ඒ taste එක වෙනසක් තියෙනවා. Last process is bottling. Okay. Right. White wine production. White wine or white champagne made out of only white grapes are called Blonde Blanc. අපි මේ ගන්න white grapes වර්ග ගත්තොත් ගොඩක් නම් වලින් තියෙනවා. මම example එකක් විදිහට මම දැන් කියන wines වර්ග තුනක් විතර අපි කියනවා Chenin Blanc කියලා අපි ගත්තොත් තව තියෙනවා Semillon කියලා තියෙනවා. මේ wines grapes වෙනක් පස්සේ කතා කරනවා. නමුත් මේ wine හැම වර්ගයක්ම අවසානයේදී bottle එකට අපි ගත්තට පස්සේ grape juice එක විදිහට අපි ඒකට කියනවා Blonde Blanc. Blonde Blanc mean white of white. Blonde කියන එක French වලින් white කියන එක Blonde Blanc mean white of white.